හරලමයි ගන්න. පිටු අංක 18 අන්තර්ජාතික වෙළඳාමේ විශේෂීකරණය ලබා ගන්නා වාසිය. අන්තර්ජාතික වෙළඳාමේ විශේෂීකරණය ලබා ගන්නා වාසිය. අපි දන්නවා තමයි කිසියම් රටක් අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්නේ කවර පදනමක් මතද? නිරපේක්ෂ වාසියද සාපේක්ෂ වාසියද? සාපේක්ෂ වාසිය. නිරපේක්ෂ වාසිය තියෙන දුර්වලතාවයක්. ඒ දුර්වලතාවය නිසා සාපේක්ෂ වාසී න්‍යාය පාදක කරගෙන තමයි අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන්නේ. එහෙම සාපේක්ෂ වාසී න්‍යාය පාදක කරන අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වෙන යාර මොකද කරන්නේ? තමන්ට වඩා වාස්දායක බව සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍යයක් කරනවා. ඒතර මේ විශේෂ ප්‍රාගුණ්‍ය තුලින් මොකක්ද අපිට ගන්න පුළුවන් වාසිය? අපි දන්නා කිසියම් නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදනය සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍යයක් කරනවා. ඵලදායීතාවය වැඩි කරගන්න. එතන මේ කරන්නේ ලෝකේ නිෂ්පාදනයක් එක්ක. අපි රටවාදයක් කියලා කතා කරලා ඇත්තටම ඒ උපකල්පනය මත කතා කරලා මේ කතා කරන්නේ සමස්ත ලෝකයක්. එතන මේ සමස්ත ලෝකයක් එක්ක මේ කතා කරන්නේ. හරි සෑම රටක්ම Tamanට වාසිදායක බාන්නේ නිෂ්පාදනය සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කිරීම තුළ අපිට පුළුවන් වෙනවා ලෝක නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ කියන්නේ සෑම රටක්ම Tamanට හදන්න පුළුවන් බාන්නේ හදන්න නැතුව. ඒ කියන්නේ හදන්න පුළුවන් සියලුම බාන්න හදන්න නැතුව. තමන්ට වඩා වාසිදායක භාණ්ඩය සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කිරීම තුලින් අපිට පුළුවන් ලෝක නිෂ්පාදනය වැඩි කරගන්න. ඒතර මෙන්න මේ සංසිද්ධිය අපි කතා කරන රටවල් දෙකක් එක්ක හරි අපි කතා කරන්නේ කොහොමද ලෝක නිෂ්පාදනය මේ තුල වැඩි වෙන්නේ කියලා ගණිතමය ආකාරයෙන් පස්තර ආකාරයෙන් ඒක නිරූපණය කරන්න කොහොමද කියලා අපි කතා කරන්නේ. ගන්න අන්තර්ජාතික වෙළඳාමේ විශේෂීකරණය ලබා ගන්නා වාසිය. අන්තර්ජාතික වෙළඳාමේ විශේෂීකරණය ලබා ගන්නා වාසිය. සාපේක්ෂ වාසි න්‍යායට අනුව සාපේක්ෂ වාසි න්‍යායට අනුව සෑම රටක්ම සාපේක්ෂ වාසි සහගත භාණ්ඩ නිෂ්පාදනයලා විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමෙන් මුළු සම්පත් ප්‍රමාණය ඉහළ යාමකින් තොර. ඒ කියන්නේ තියෙන සම්පත් ප්‍රමාණය යටතේ මුළු සම්පත් ප්‍රමාණය ඉහළ යාමකින් තොර එක් එක් රටේ නිෂ්පාදනය ඉහළ යාම තුලින් ලෝක නිෂ්පාදනය වර්ධනය කරගත හැකි වීම විශේෂීකරණදී හටගන්න ලබන වාසියයි. උදාහරණයක් එක්ක කරයි. ඉන්දියාව සහ චීනය රටවල් දෙක රූපවාහිනී සහ යතුරුපැදි නිපදවයි. රටවල් දෙක පූර්ණ සේවා නීතිය යටතේ ඉගෙන නිෂ්පාදනකයා වක්‍රිය මත යටතේ කර්මාන්ත දෙක අතර සම්පත් සමාන බෙදා හරිමින් හයිලයිට් කරගන්න. සමාන බෙදා හරිමින්. ඒ කියන්නේ අපිට යට කියන ශ්‍රමිකයෝ ඉන්නවලු බෙදා හරිමින් නිෂ්පාදනය නිරත වී සිටින අතර දෙරට ශ්‍රමයක 100 බැගින් නැහැ. එහෙනම් ශ්‍රමයක 100ක් තියනවා කියන්නේ එක කර්මාන්තයක වැඩ කරනවා 50. හරි. ශ්‍රමයක 100ක් තියනවා කියන්නේ එක කර්මාන්තයක 50යි අනිත් කර්මාන්තේ 50යි. රටවල් දෙක අතර සමානව බෙදා හරිමින් හරියට ගන්න බෙදා සමාන බෙදා හැරලා තියෙනවා. අපිට දෙනවා එහෙම දීලා දෙරටේ ශ්‍රම දෙකකින් ඉපදිවි හැකි රූපවාහිනී යතුරුපැදි ප්‍රමාණය. එහෙනම් ප්‍රමාණය දීලා තියෙනවා. රූපවාහිනී සහ යතුරුපැදි ප්‍රමාණය දීලා තියෙනවා. එහෙනම් මෙතන තියෙන රූපවාහිනී. මෙතන තියෙනවා යතුරුපැදි. මෙතන ඉන්දියාව. මෙතන චීන. හරි. එහෙනම් රූපවාහිනී. ඉන්දියාව 6යි. 4යි. 12යි. 3යි. 12යි 3යි. ඒ රටේ තනියම හා ඒකාබද්ධ නිපදව ලබන ප්‍රමාණය පහතින් දැක්කේ. ඒ රටේ තනියම හා ඒකාබද්ධ නිපදව ලබන ප්‍රමාණය පහතින් දැක්කේ. අපි හදාගමු. අපිට කියනවා ශ්‍රමිකීන් 100ක් ඉන්නවා කියලා හිතමු. ශ්‍රමිකීන් ඉන්නවා 100ක්. ශ්‍රමික කියලා හිතන්නේ අපි හිතමු ශ්‍රමිකීන් ඉන්නවා. කොහොමද මෙයාලා කර්මාන්ත අතර වෙන් කරලා දෙනවා කියන්නේ? ඉන්දියාවේ ශ්‍රමිකයෝ 100ක් ඉන්නවා. ඒ වගේම චීනයේ ශ්‍රමිකයන් 100ක් ඉන්නවා. ඉන්දියාවේ ශ්‍රමිකයන් 100 දෙනා රූපවාහිනී කර්මාන්තයේ 50ක් අනියුක්ත කළා කියනවා. යතුරුපැදි කර්මාන්තයේ තව 50ක් අනියුක්ත කළා කියනවා. හරි. ওই විදිහට රටවල් දෙක සම්පත් ටික බෙදාගෙන ඉඳලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඒ රටවල් වල නිෂ්පාදන අපි හොයාගමු. එවැනි තත්ත්වයක් තුළ ඒ රටවල් වල නිෂ්පාදන. එනවා වලට මම දෙනවා බාන්නේ. ඉන්දියාව චීනය දෙන්න එකතු වෙලා හදන ප්‍රමාණය එකවද
එහෙනම් ස්වාංකෝස් තත්ත්වයක් යටතේ ඒ රටවල් නිෂ්පාදනය කරන ප්‍රමාණිකරණ හඳුනා ගන්න පුළුවන්. Taman හදන්න පුළුවන් සෑම භාණ්ඩයක්ම තම රටවල් හදද්දී ඒ රටවල් සහ ලෝකයේ හදන ප්‍රමාණය. එහෙනම් භාණ්ඩේ රූපෝහය. එක ශ්‍රමිකයෙක් යොදාගෙන ඉන්දියාවට ගන්න රුපියල් 6ක් ගන්නවා. හරි. එහෙනම් එක ශ්‍රමිකයෙක් යොදාගෙන ඉන්දියාවට ගන්න රුපියල් 6ක් ගන්නවා. රූපවාහිනී කර්මාන්ත වැඩ කරන ශ්‍රමිකයෝ 50. එහෙනම් ඒ තුල ඉන්දියාවේ ගන්න පුළුවන් සමස්ත රූපවාහිනී ප්‍රමාණය 300. සමස්ත රූපවාහිනී ප්‍රමාණය 300. ඊට පස්සේ චීනයේ එක ශ්‍රමිකයෙක් කරා ගන්න පුළුවන් රූපවාහිනී 12. ඒ කර්මාන්තයේ චීනය අනුමුක්ත කර දෙන 50. එහෙනම් ඒ තුල ගන්න පුළුවන් 600. දෙන්නම එකතු වෙලා නිෂ්පාදනය කරන 900. එහෙනම් සමස්ත ලෝකයේ රූපවාහිනී නිෂ්පාදනය 900. තේරුණාද? ඒ වගේම හොයාගන්න යතුරු පැදි නිෂ්පාදනය. හරි. ලෝකයේ කොච්චරක් හදනවද කියලා ඒකාබද්ධ නැත්නම් ලෝක නිෂ්පාදනය කියලා ගන්න. ඒකාබද්ධ නිෂ්පාදනය නැත්නම් ලෝක නිෂ්පාදනය. හොයාගන්න. යතුරු පැදි. ඉන්දියාව එක ශ්‍රමිකයෙක් කරා යතුරුපැදි 4ක් හදනවා. එතකොට ඒ කර්මාන්තයේ වැඩ කරන ශ්‍රමිකයෝ 50. යනු 200. චීනයේ එක ශ්‍රමිකයෙක් කරා 3යි. ඒ කර්මාන්තයේ වැඩ කරන 50යි 150. එතකොට දෙන්නම එකතු වෙලා හදනවා 350. දෙන්නම එකතු වෙලා හදනවා 350. කොයි තමයි ලෝක නිෂ්පාදනය. ලෝක නිෂ්පාදනය. හරි. පැහැදිලිද? කොහොම තමයි ලෝක නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගන්නවා සාපේක්ෂ වාසී මූලධර්ම වල දෙරට විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු බාන්න පහත පරිදි තීරණය කළ හැකියි. එහෙනම් අපිට පුළුවන් සාපේක්ෂ වාසී වඩාත් වාසිදායක මොකක්ද කියලා මොන බාන්නද කියලා හඳුනා ගන්න. එහෙනම් ඒ සඳහා අපි සිද්ධ වෙනවා ආවස්ති පිරියව හොයන්න. එහෙනම් මේ ස්වයංපෝෂිත තත්ත්වයක් ඇතුළේ ලෝක නිෂ්පාදනය. ස්වයංපෝෂිත තත්ත්වයක් යටතේ ඒ රටවල් සහ ලෝකේ නිෂ්පාදනය කරනවා. ලෝක නිෂ්පාදනය. එහෙනම් දැන් යනවා විශේෂ ප්‍රාගුණ්‍ය කළොත් ඒ තුල කොහොමද අපිට ලෝක නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් කියලා හොයාගන්න. එහෙනම් විශේෂ ප්‍රාගුණ්‍ය කරන බාන්න අපි හඳුනගන්න. විශේෂ ප්‍රාගුණ්‍ය කරන බාන්න අපි හඳුනගන්නේ සාපේක්ෂ වාසී න්‍යාය පාදක කරගෙන. එහෙනම් අපි හොයනවා සාපේක්ෂ වාසී න්‍යාය පාදක කරන ඒ රටවල් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුත්තේ මොන බාන්නද කියලා හොයනවා. එහෙනම් ඒ සඳහා අපි සිද්ධ වෙනවා ආවස්ති පිරිවැය ගන්න එක කරන්න. එහෙනම් අපි ආවස්ති පිරිවැය ගන්න එක කරමු. එතකොට කොහොමද ප්‍රශ්නයක් කරන ආවස්ති පිරිවැය දැන් ගන්න කරන්නේ කෝකද භාවිත කරන්නේ? මේකද අර කෝක භාවිත කරලත් එකයි. හරි දෙකේම තියෙන එක හා සමාන දත්ත. දෙකම 50යි වැඩි කරලා ගත්තේ ඔක්කොම. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අර දත්තව මේ දත්ත දෙකෙන් එක භාවිත කරන්න පුළුවන්. මම මේක දිහා අරගෙන හදයි යනවා. එතකොට මෙතන රූපවාහිනියක ආවස්ති පිරිවැය. රූපවාහිනියක ආවස්ති පිරිවැය. ඉන්දියාව රට. මෙතන චීන. හරි. ඉන්දියාව රූපවාහිනී 6ක් නිෂ්පාදනය කරා. යතුරුපැදි 4ක් කැප කරා. 2යි 3යි. යනු 0.67. චීනේ රූපවාහිනී 12ක් නිෂ්පාදනය කරා. යන සිදෙන යතුරුපැදි 3ක් කැප කරා. 1යි 4යි. 0.2යි 5යි. එන අඩුම ආස්ති පිරියක් තියෙන්නේ රූපවාහිනී ඉදීම සම්බන්ධයෙන් චීනය. එහෙනම් චීනය මොකද කරන්නේ? චීනයේ රූපවාහිනී සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ. එහෙනම් චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා. එහෙනම් චීනයේ විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා රූපවාහිනී සම්බන්ධ. හරි. ඔයා ඔන්න මාත් එක හදයිය. ඊට පස්සේ යතුරුපැදියක ආස්ති පිරියක් හොයාගන්න. යතුරුපැදියක ආස්ති පිරියක්. හරි තනියම කරයිය. යතුරුපැදියක ආවස්තික පිරිවැය. ඉන්දියාව යතුරුපැදි 4ක් නිෂ්පාදනය කරන 6යි. යනු 3යි 2යි. 1.5. චීනයේ යතුරුපැදි 3ක් නිෂ්පාදනය කරන 12යි. යනු 4යි. අඩුම ආවස්තික පිරියක් තියෙන ඉන්දියාව. අඩුම ආවස්තික පිරියක් තියෙන්නේ ඉන්දියාව. එහෙනම් යතුරුපැදි සම්බන්ධයෙන් ඉන්දියාව විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා. එහෙනම් ඉන්දියාව යතුරුපැදි. හරි ඉන්දියාව යතුරුපැදි.
පැහැදිලිද? ඊට පස්සේ කොහොම ලියමු බලන්න. හරි. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන් ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන් විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන් විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන් ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන් විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන්ද ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන්ද විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන් ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන් විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන් ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන් විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන්ද ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන්ද විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන්ද ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන් විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. චීනයේ රූපවාහිනී සම්බන්ධයෙන් ඉන්දියාව යතුරුපැද සම්බන්ධයෙන් විශේෂ ප්‍රාග්ධනය කළ යුතුය. හරිද? හරි. එහෙනම් දෙයියා. සාපේක්ෂව සහිත භාණ්ඩේ පමණක් විශේෂ ප්‍රාග්ධනය කිරීම සඳහා ඒ රට තෝරා ගන්න ලැබූ සියලුම සම්පත් යොදා ඒ රට තනි තනියම හා ඒකාබද්ධ නිකුත් ලබන ප්‍රමාණය. එහෙනම් විශේෂ ප්‍රාග්ධනය කරනවා කියන මොකක්ද කියලා දන්නවනේ. ගණන විශේෂ ප්‍රාග්ධනය කරනවා කියන්නේ තමන් ගාව තියෙන සියලුම සම්පත් තමන් යොදවනවා එකම කර්මාවකට. එහෙනම් චීනයේ තමන් ගාව ඉන්න ශ්‍රමිකයෝ 100ක් දැන් යොදවලා තියෙන රූපවාහිනී කර්මාන්තේ 50යි යතුරුපැද කර්මාන්තේ 50. එහෙනම් දැන් මොකද කරන්නේ? එයා යතුරුපැද නිෂ්පාදනය කරන්නේ නැතිව එයා නිෂ්පාදනය කරනවා රූපවාහිනී විතරයි. ඒ නිසා එයා ගාව තියෙන සියලුම සම්පත් එයා යොදවනවා රූපවාහිනී කර්මාන්තේ. එහෙනම් මෙතනට යොදවනවා ශ්‍රමිකයෝ 100 දෙනා. ශ්‍රමිකයෝ 100 දෙනාම එයා යොදවනවා රූපවාහිනී කර්මාන්තේ. හරි. වෙනවනේ. චීනයේ තමන් ගාව ඉන්න ශ්‍රමිකයෝ 100 දෙනා. චීනයේ තමන් ගාව ඉන්න ශ්‍රමිකයෝ 100 දෙනාම යොදවනවා රූපවාහිනී කර්මාන්තේ. ඒ වගේම ඉන්දියාව තමන් ගාව ඉන්න ශ්‍රමිකයෝ 100 දෙනාම යොදවනවා යතුරුපැද කර්මාන්තේ. නම් ඒ මත තනි තනියම ලබා ගන්න නිෂ්පාදනය සහ ලෝක නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ විශේෂ ප්‍රාග්ධනය කළාට පස්සේ ලෝක නිෂ්පාදනය හොයාගන්න. එහෙනම් මේ බලන්න අපි ගත්තොත් මෙතන ඉන්දියාව ලෝක නිෂ්පාදනය ගන්න නිසා රටවල් ටික උඩට ගත්තොත් ලේසි. හරිද? සුළු කරලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන චීනය. මෙතන ලෝක නිෂ්පාදනය. ලෝක නිෂ්පාදනය නැත්නම් ඒකාබද්ධ නිෂ්පාදනය. හරි ඒකාබද්ධ නිෂ්පාදනය. ඊට පස්සේ මෙතන ගන්න භාණ්ඩය. භාණ්ඩය කියන්න ඕනේ ලියවත් කවන්නේ භාණ්ඩය. එතකොට අපි ගමු භාණ්ඩේ රූපවාහිනී. එහෙනම් ඉන්දියාව මොකද කරන්නේ? තමන් ගාව ඉන්න ශ්‍රමිකයෝ 100 දෙනා මෙතනවා රූපවාහිනී කර්මාන්තේ. ඒ අනුව ඉන්දියාවට පුළුවන් තමන් ගාව ඉන්න ශ්‍රමිකයෝ 100 දෙනා. ඉන්දියාව රූපවාහිනී නිෂ්පාදනය කරනවා නෑ. ඉන්දියාව විශේෂ ප්‍රාග්ධනය කරන්නේ යතුරුපැද. ඒ නිසා ඉන්දියාව රූපවාහිනී නිෂ්පාදනය කරන්නේ නෑ. රූපවාහිනී නිෂ්පාදනය කරන්නේ චීනය. චීනය නම් තමන් ගාව ඉන්න සියලුම සම්පත් යොදනවා රූපවාහිනී කර්මාන්තේ. එහෙනම් චීනයේ එක ශ්‍රමිකයෙක් ලවා රූපවාහිනී ගන්න පුළුවන් 12ක්. 100 දෙනා මෙතනට දෙවොත් එයාට ගන්න පුළුවන්. 100 දෙනා මෙතනට දෙවොත් එයාට ගන්න පුළුවන් 1200. 1200. එයන ලෝක නිෂ්පාදනය 1200. හරියට විශේෂ ප්‍රාග්ධනයට රූපවාහිනී 1200ක් නිෂ්පාදනය කරන්න. ඔයාලට පේනවා. ස්වයංපෝෂී තත්ත්වයක් යටතේ ලෝක නිෂ්පාදනයේ රූපවාහිනී 900. නමුත් විශේෂ ප්‍රාග්ධනයට ලෝක නිෂ්පාදනය 1200. එනම් ඔයාලට පේනවා විශේෂ ප්‍රාග්ධනය තුලින් ලෝක නිෂ්පාදනය අපිට වැඩි කරගන්න ඕන. හරි. ඊට පස්සේ ගන්නවම යතුරුපැද සම්බන්ධ විශේෂ ප්‍රාග්ධනය කරන්නේ ඉන්දියාව. එහෙනම් චීනය යතුරුපැද නිෂ්පාදනය කරන්නේ නැහැ.
ඉන්දියාව තමන්ගාව ඉන්න ශ්‍රමිකයෝ 100 දෙනා යතුරුපැදි කර්මාන්තවලදී. ඒ ඉන්දියාව ශ්‍රමිකයෝ 100 දෙනා යතුරුපැදි කර්මාන්තවලදී. එතකොට ඉන්දියාවට ගන්න පුළුවන් 400. එන ලෝක නිෂ්පාදනය 400. එනවා පේනවා. යතුරුපැදි සම්බන්ධයෙන් ලෝක නිෂ්පාදනයේ විශේෂ ප්‍රාගුණ්‍යයට 400ක් ගන්න. 400ක් ගන්න. නමුත් ඔයාලට මේව ස්වයංපෝෂිත තත්ත්වයක් යටතේ 350. ස්වයංපෝෂිත තත්ත්වයක් යටතේ 350. එහෙනම් මේ තුන ඔයාලට පේනවා ලෝක නිෂ්පාදනයේ මොනවා වෙලා ලෝක නිෂ්පාදනය වැඩි වෙලා. එහෙනම් අපිට පුළුවන් ලා විශේෂ ප්‍රාගුණ්‍ය තුලින් ලෝක නිෂ්පාදනය වැඩි කරගන්න විශේෂ ප්‍රාගුණ්‍ය තුලින් සම්පත් සම්භාරයේ කිසිදු වෙනසක් සිදු නොවි පදක්කා ශ්‍රමිකයින්ගේ කිසිදු වෙනසක් උන්නේ ඒ ඉන්න ශ්‍රමිකයන් ප්‍රමාණය මතම ලෝක නිෂ්පාදනය වැඩි කරගන්න අපිට හැකි වෙනවා. මේක අපිට හඳුනා ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාමේ වාසිය. එන විශේෂීකරණය තුලින් ලෝක නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒ ටික පුරෝග ඊපස්සේ ඒ ටික පුරවුවට පස්සේ ඒ යන විශේෂීකරණයේ වාසිය පහත බලන්න හඳුනාගන්න හැකියි. යන විශේෂීකරණයේ වාසි පහත බලන්න හඳුනාගන්න හැකියි. විශේෂීකරණයේ පස්සේ විශේෂීකරණය පෙර වැඩි වෙනවා. එහෙනම් විශේෂීකරණය පස්සේ රූපවාහිනී ගන්න පුළුවන් 1200ක් විශේෂීකරණයට පෙර 900යි වැඩි වීම 300. යතුරුපැදි ගන්න පුළුවන් 400ක් විශේෂීකරණයට පෙර 350යි වැඩි වීම 50. හරි දෙඩි. හරි. ඒ අන්තර්ජාතික වෙළඳාම ප්‍රවේශ වීම තුලින් අපිට ලබාගත හැකි වාසිදායක පැත්තක් අපි කතා කරමු. දැන් වාට පුළුවන් 8 වෙනි ප්‍රශ්නේ අපි මගහැරලා ප්‍රශ්නේ කරා. ඒක කරලා එන්න වීඩියෝ එක ටික බලන්න කලින්. හරි ළමයි ගන්න. අපි කලින් කතා කළා විදේශ වෙළඳාමට සහභාගී වුණා අපිට ගන්න පුළුවන් වාසියක් තමයි විශේෂීකරණයේ වාසිය. දැන් අපි යනවා තව වාසියක් හඳුනා ගන්න. ඒ තමයි ළමයි හුවමාරුවේ වාසිය. මතර හුවමාරුවේ වාසිය කියන්නේ ඇත්තටම වාට අලුත් දෙයක් නෙමෙයි. මේක අපි නිෂ්පාදන හැකියාවක් කර පාඩමේ අගහරිය. මතන කතා කරලා අන්තර්ජාතික වෙළඳාමේ වාසි නිෂ්පාදන හැකියාවක් පෙන්වීම කියලා. ඒ කතා කරන අතර හුවමාරුවේ වාසිය. එතනේ සරලව කතා කරපු දේ දැන් අපි පුළුල්ව කතා කරන්න යන්න. සහ ගොඩක් අයට මේ වක්‍ර ටික ඇඳ ගන්න අමාරුයි. ගොඩක් අයට මේ වක්‍ර ටික ඇඳ ගන්න අමාරුයි. ඒ නිසා හරියට කතාව අහගන්න. පිටු අංක 16 තියෙන ගාන මම හිතනවා මම හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක වර්තමානියව හදා ගන්න පුළුවන් කියලා මම අපේක්ෂා කරනවා. ඒ සමයක හදන්න ඕනේ නැහැ. හරි. එතකොට කවුරු හරි කෙනෙක් 16 පිටු එක හදලා ඒක ගෲප් එකට දාන්න හරිද වැරදිද කියලා හදා. හරි. එතකොට අනිත් අයත් එක්ක උත්තර ටික පොඩ්ඩක් සංසන්දනය කරලා හරිනම් කවුරු හරි කෙනෙක් හරි කියලා ඒ කියන්නේ තව දෙන්නේ තුනෙක් කරපු ටිකක් දාන්න. එතකොට මේ සංසන්දනය කරලා අපි උත්තරේ හරි කියලා එක ගමු. එතකොට මම ඒක හදන්න යන්නේ නැහැ. මම හිතනවා මම හැදීමේ අවශ්‍යතාවයක් නැහැ මේ ප්‍රශ්නේ. ඔයාලා ඒක තනියම හදා ගන්න පුළුවන්. එතකොට අපි ගමු අන්තර්ජාතික වෙළඳාමේ හුවමාරුවෙන් ලබා ගන්න පුළුවන් වාසිය. හරි. මම කියවෙ හිටියේ ගොඩක් අයට මේක අපිට පස්තාටියක් නිරූපණය කරන්න නිෂ්පාදන කියාව වක්‍රයක් ආශ්‍රයෙන් මේ කතාව පෙන්නන්න. අපි දන්නවා අන්තර්ජාතික වෙළඳාමට සහභාගී වීම තුළ නිෂ්පාදන හැකියාව වක්‍රය දකුණට විතරන්නේ නැතුව අපිට බලන්න මොනා කරන්නද නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පිටත ලක්ෂයක් පරිභෝජනය කරන්න. එතකොට මේ නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පිටත ලක්ෂයක් අපිට පරිභෝජනය කරන්න පුළුවන් බාහිර වුවමාරු කර ගැනීමේ වාසියක් තිබ්බොත් විතරයි. හරි අපිට වාසිදායක තත්ත්වයක් තිබ්බොත් විතරයි. ඒ කියන්නේ වුවමාරු අනුපාතිකය වෙළඳ අනුපාතිකය කියලා අපි ඔකට කියනවා. වුවමාරු අනුපාතික නැත්නම් වෙළඳ අනුපාතිකය අපිට වාසිදායක තත්ත්වයක් තිබ්බොත් විතරයි අපිට නිෂ්පාදනය කියාවක් වෙන පිටත ලක්ෂයක් පරිභෝජනය කරන්න. සහ ගොඩක් අයට මේකේ වක්‍රාදිද්දී පැටලෙනවා. ඒ නිසා කතා හරියට අහගෙන ඔළුවට දාගෙන හරියට අභ්‍යාස ටික කරා. යා. විශේෂීකරණයේ සමග වර්ධනය වන ලෝක නිෂ්පාදනයේ රටවල් අතර හුවමාරු කර ගැනීම සඳහා වෙළඳාමට පෙර තිබූ පරිභෝජන මට්ටමට වඩා ඉහළ පරිභෝජන මට්ටමක් පවත්වාගත හැකි වීමෙන් අත්තන වාසිය හුවමාරුවෙන් ලබන වාසිය වී අත්තන වාසිය හුවමාරුවෙන් ලබන වාසිය වී පැහැදිලිද? ඔන්න මේක අපිට හයිලයිට් කරගන්න. විශේෂීකරණය සමග වර්ධනය වන ලෝක නිෂ්පාදන රටවල් අතර හුවමාරු කර ගැනීම නිසා වෙළඳාමට පෙර තිබූ පරිභෝජන මට්ටමට වඩා ඉහළ පරිභෝජන මට්ටම.
වෙනදාමට පෙර තිබූ පාරිභෝජන මට්ටමට වඩා ඉහළ පාරිභෝජන මට්ටම. පවත්වාගත හැකි නතර වාසී ගෝමාරි වාසී එනම් අන්තර්ජාතික වෙනදාම මගින් රටකට හයිලයිට් කරගන්න. සිය නිෂ්පාදනය කියා මායු වක්‍රයේ දකුණු දිතෙන් නොවි වක්‍රයේ දකුණින් පිහිටි ලක්ෂයක පාරිභෝජනය කළ හැකි. හරි. කලින් කරපු අභ්‍යාසය අපිට වැදගත්. ඒ කියන්නේ විශේෂීකරණය කරන්න ඕන බාන්න මොනවද? ඒ තුන ලෝක නිෂ්පාදනය වැඩි වෙන්නේ කොහොමද කියලා අපි හඳුනාගත්තේ අභ්‍යාසය මෙතනදී වැදගත්. එතන නම් තමයි මේ ප්‍රශ්න ඉතුරු ටික නිර්මාණය වෙලා තියෙන්නේ. ගත් ඉහත නිදසුනේ චීනය හා ඉන්දියාව අතර 3ට 1 අනුපාතය. රූපවාහිනිය හා යතුරුපැදි හුවමාරු කරගනිමින් අන්තර්ජාතික වෙළඳාම් ප්‍රවේශවයේ ද හුවමාරුවෙන් පසු චීනය සහ චීනයේ යතුරුපැදි 175ක්ද පාරිභෝජනය කරන්නේ සිතා. වෙළඳාමෙන් පසු දෙරටේ පාරිභෝජනයේ පහත දැක්කේ. වෙළඳාමෙන් පස්සේ දෙරටේ පාරිභෝජනයේ පහතින් දැක්කේ. පාඩි කියන මොකක්ද කියන්නේ? පාඩි කියන චීනය සහ ඉන්දියාව. චීනය සහ ඉන්දියාව. හරි. අපි දන්නවා චීනය මොනවාද විශේෂ ප්‍රාගුණ්‍ය කළේ? චීනයේ විශේෂ ප්‍රාගුණ්‍ය කළා රූපවාහිනිය. චීනයේ විශේෂ ප්‍රාගුණ්‍ය කළා රූපවාහිනිය. මෙයා විශේෂ ප්‍රාගුණ්‍ය කළා රූපවාහිනිය. එතන මෙයා විශේෂ ප්‍රාගුණ්‍ය කළා යතුරුපැදි. එහෙනම් අපිට කියනවා චීනය හා ඉන්දියාව අතර 3ට 1 අනුපාතය රූපවාහිනිය සහ යතුරුපැදි හුවමාරු වෙනවා. එහෙනම් මෙයා නිෂ්පාදනය කරන රූපවාහිනියනේ. එතකොට මෙයා නිෂ්පාදනය කරන්නේ යතුරුපැදිනේ. එහෙනම් මෙයා හදන රූපවාහිනිය දිනවා මෙයා. මෙයා ගාව යතුරුපැදි මොකුත් නැහැ. යතුරුපැදි මොකුත් නැහැ. මෙයා ගාව රූපවාහිනිය විතරයි. මෙයා ගාව රූපවාහිනිය නැහැ. මෙයා ගාව තිබේ යතුරුපැදි විතරයි. විශේෂ ප්‍රාගුණ්‍ය කළාට පස්සේ. එහෙනම් මෙයා හදන රූපවාහිනිය මෙයා දෙනවා කාටද? ඉන්දියාවට දෙනවා. එහෙනම් ඉන්දියාව මොකද කරන්නේ? ඒ රූපවාහිනිය ටික අරගෙන ඉන්දියාව එකට දෙනවා යතුරුපැදි. කොහොමද දෙනවා කියන්නේ? අපිට කියනවා ඉහත නිදසුනේ චීනය සහ ඉන්දියාව අතර 3ට 1 අනුපාතය. මෙයා 3ක් දුන්නොත් මෙයා 1ක් දෙනවා. 3ට 1 අනුපාතය. ඒ කියන්නේ රූපවාහිනිය 3ක් මෙයා දෙනවා ඉන්දියාව. රූපවාහිනිය 3ක් දුන්නොත් මේ තියෙන රූපවාහිනිය 3ක් දුන්නොත් ඉන්දියාව චීනයට යතුරුපැදියක් දෙනවා. යතුරුපැදිය. හරි. යතුරුපැදියක් දෙනවා. පැහැදිලි? ඉස්සල්ලා ඒක තේරුම් ගන්න. මේ තමයි හුවමාරු අනුපාතය. මේක අපි කියන්නේ හුවමාරු අනුපාතය. මොකද කියන්නේ? හුවමාරු අනුපාතය. එහෙනම් හුවමාරු අනුපාතය පිළිගන්නේ 1ට 3 අනුපාතය. 1ට 3 අනුපාතය කියන්නේ මෙයා රූපවාහිනිය 3ක් දුන්නොත් මෙයා යතුරුපැදි 1ක් දෙනවා. හරි. දැන් අපිට කියන්න. රූපවාහිනිය හා යතුරුපැදි හුවමාරු කරගෙන නිෂ්පාදනය කරගනිමින් අන්තර්ජාතික වෙළඳාම් ප්‍රවේශයෙන් සිතා. හුවමාරුවෙන් පසු චීනයේ යතුරුපැදි 175ක් පාරිභෝජනය කරා. හුවමාරුවෙන් පස්සේ චීනයේ යතුරුපැදි 175ක් පාරිභෝජනය කරා. එතන මෙයා ගාව යතුරුපැදි එකක්වත් තිබ්බේ නැහැ. මෙයා ගාව යතුරුපැදි තිබ්බේ නැහැ. අමුත් එයා හුවමාරුවෙන් පස්සේ පාරිභෝජනය කරනවා 175. ඒ කියන්නේ මෙහින් ගෙනත් දෙයක් කීයද? 175ක් ගෙන්නවා. එහෙනම් 175ක් ගෙන්නනවා නම් ඒ වගේ කී ගුණයක් රූපවාහිනිය ගෙන දීලා තියෙනවා. ඒ වගේ 3 ගුණයක් දීලා තියෙනවා. එහෙනම් 175 වැඩි කිරීම 3 මෙහෙර දීපු රූපවාහිනී සංඛ්‍යාව ප්‍රවා ගන්න. එහෙනම් 175 3 වැඩි කරපුවාම අපිට හම්බ වෙනවා කීයද? 3 වරක් 5 15 වෙනි 5 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 7 21යි 21යි 22න් 2 දානවා දෙකක් ඉතුරුයි 525යි මේ බලන්න චීනයේ ගා රූපවාහිනිය කීයක් තිබ්බද? චීනයේ ගා රූපවාහිනිය කීයක් තිබ්බද? චීනයේ ගා තිබ්බ රූපවාහිනිය 1200ක්. හරි. චීනයේ ගා රූපවාහිනිය තිබ්බ 1200. ඒ වගේම ඉන්දියාව ගාව යතුරුපැදි තිබ්බ 400. ඉන්දියාව ගාව යතුරුපැදි තිබ්බ 400. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ 1200න් 525ක් ඉන්දියාව මිලද.
එහෙනම් 1200න් 525 දීපුවාම මෙයාගේ අතේ ඉතුරු වෙලා තියෙනවා කොච්චරද? 5යි 9න් අඩු වෙනවා 2ක්. ඒ කියන්නේ 7යි 11න් අඩු වෙනවා 5ක්. 11න් 5ක් අඩු කරපුවාම 6යි 675. එහෙනම් මෙයා ගාව ඉතුරු රූපවාහිනී 675. මෙයා ගාව තිබ්බ යතුරුපැදිය 400 එයා දිලා තියෙන 175ක්. 175. එහෙනම් එයාගේ අතේ ඉතුරු වෙනවා කීයද? 175 දුන්නා. එහෙනම් ඉතුරු වෙනවා 5යි 2යි 3න් එකක් කියන්නේ 225. 225. එහෙනම් මේ බලන්න. දැන් චීනේ ගාව යතුරුපැද්ද තියෙනවා 75. එයා ගාව රූපවාහිනී තියෙනවා 670. එහෙනම් චීනයට පුළුවන් යතුරුපැදි 175කුත් රූපවාහිනී 675කුත් පරිභෝජනය කරන්න. ඉන්දියාව ගාව තියෙනවා රූපවාහිනී 525, යතුරුපැදි 175. එහෙනම් ඉන්දියාවට පුළුවන් රූපවාහිනී 525කුත් යතුරුපැදි 175කුත් පරිභෝජනය කරන්න. යතුරුපැදි 175කුත් පරිභෝජනය කරන්න අවකාශය තියෙනවා. පැහැදිලිද ඔය ටික? දෙයයන් අපේ කොටසට එන්න. වෙළඳාමට පසු දෙරටේ පරිභෝජනයේ පහතින් දැක්ක. එහෙනම් තනියම පුරව ගන්න වෙළඳාමට පසු දෙරටේ පරිභෝජනයේ. හරි. ඉන්දියාව කීයද රූපවාහිනී? ඉන්දියාව රූපවාහිනී 525යි. ඉන්දියාව රූපවාහිනී 525යි. හරි. චීනයේ රූපවාහිනී 675යි. චීනයේ රූපවාහිනී 675යි. චීනයේ රූපමාරු 675යි. චීනයේ රූපවාහිනී 675යි. හරිද? ඊට පස්සේ ඉන්දියාව යතුරුපැදි ඉන්දියාව ගාව ඉතුරුයි 225. ඉන්දියාව යතුරුපැදි 225. ඉස්සරහට මගේ සංඛ්‍යාත්මක කරේ වුණාද නැහැ? නෑ ගණන් ගන්න එපා. 225. ඉන්දියාව යතුරුපැදි 225. 175 කියලා මම කිව්වේ ඉස්සරලා මුල. ඒක 225. හරි. එහෙනම් ඊට පස්සේ චීනයේ ගාව යතුරුපැදි මේ 175යි. චීනයේ ගාව යතුරුපැදි 175යි. හරිද? මම ඔය පල්ලෙහා හුල් තුනක් දීලා තියෙනවා. ඔයාලා මෙන්න මේ කතාව හොයාගන්න. එනේ 525 හොයාගන්න. මොනවද දීලා ලියාගන්න. 525 හොයාගන්න තමයි දීලා තියෙන්නේ. මොකද 525 කියන්නේ ඉන්දියාවේ රූපවාහිනී පරිභෝජනය. මොනවද ලියාගන්න? ඉන්දියාවේ රූපවාහිනී පරිභෝජනයේ සමාන කොහොමද හොයාගත්තේ? ඉන්දියාවේ රූපවාහිනී පරිභෝජනයේ හරි ආහාරයෙන් ගෙන්නවා යතුරුපැදි 175. ආහාරයෙන් ගෙන්නවනේ මේ දුන්නා. චීනයට දුන්නා යතුරුපැදි 175ක්. ඒ දීලා ඒ වගේ 3 ගුණයක් එහෙන් ගෙන්න ගත්තා රූපවාහිනී. එහෙනම් ඉන්දියාවේ රූපවාහිනී පරිභෝජනය 525. පැහැදිලිද? හරි. එහෙම තමයි රූපවාහිනී පරිභෝජනය කරන්නේ. ඉන්දියාවට චීනයට ඉන්දියාව දුන්න යතුරුපැදි 175 දීලා එහෙන් ගෙන්න ගත්ත ඒ වගේ 3 ගුණයක්. ඒක හදන්න තමයි ඔය යට රූ 3 දීලා තියෙන්නේ. ඒක ඔයා හදාගන්න. හරි. අන්තර්ජාතික හුවමාරු තුලින් දෙරටේ පරිභෝජනයේ පහත පරිදි වැඩි වී ඇත. බාන් තනියම ඔය වගුව පුරවන්න try එකක් දෙන්න. ඔය වගුව තනියම පුරවන්න උත්සාහයක් දාන්න. හරි. හැදුවද? තව මේක සංසන්දනය කරන්නේ ස්වන්පෝස් තත්ත්වයක් තුල පරිභෝජනයක් විශේෂීකරණය කරලා හුවමාරුව කළාට පස්සේ පරිභෝජනයක් කියන දෙක තමයි සංසන්දනය කරන්නේ. ඒ අනුවගේ ලේඛනයේ තියෙනවා. ලේඛනයේ තියෙනවා. නැත්නම් රට ලේඛනයේ තියෙනවා රට. ඊට පස්සේ තියෙනවා භාණ්ඩය. ඊට පස්සේ තියෙනවා වෙළඳාමට යටතේ පරිභෝජනය. වෙළඳාම යටතේ පරිභෝජනය. ඊට පස්සේ තියෙනවා වෙළඳාමට පෙර පරිභෝජනය. වෙළඳාමට පෙර පරිභෝජනය.
ඊට පස්සේ තියෙනවා පාරිභෝජනයේ වැඩි. පාරිභෝජන මට්ටමේ වැඩි. පාරිභෝජන මට්ටමේ වැඩි. මේ වෙළඳාමට පෙර පාරිභෝජනය කියන්නේ ස්වයංපෝෂිත තත්ත්වයක් කරන පාරිභෝජනය. ස්වයංපෝෂිත විශේෂී ප්‍රාග්ධනය කරන්න කලිය ස්වයංපෝෂිත තත්ත්වයක් කරද්දී පාරිභෝජනය. දැන් රට ඉන්දියාව භාණ්ඩ රූපමය. වහවාගත්ත වෙළඳාම යටතේ පාරිභෝජනය. ඉන්දියාව රූපමය 525. 525. වෙළඳාමට පෙරවා හොයාගන්නවා. වෙළඳාමට පෙර හොයාගන්නවා යනකොට පිටුවංග 18. 18 අපි හදාගත්ත දෙයකනේ. එහෙනම් ඒකේ තියෙනවා රූපවාහිනිය කීයක් ඉන්දියාවට පාරිභෝජනය කරන්න පුළුවන්? 300ක්. 300. ඉන්දියාවට පාරිභෝජනය කරන්න 300. ස්වයංපෝෂිත තත්ත්වයකට හුවමාරුවක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා තමන්ගේ රටේ හදාගත්ත ප්‍රමාණය තමා විසින්ම පාරිභෝජනය කරනවා. 300. ඒතුවාට කරන රූපවාහිනිය වැඩි වීම 225. ඉතුරු ලේඛනේ තනියම කියලා පුරවගෙන ඊට පස්සේ ඉන්දියාව යතුරු පැද්දී. ඉන්දියාවට යතුරු පැද්දී වෙළඳාමෙන් පස්සේ 225ක් පාරිභෝජනය කරන්න පුළුවන්. වෙළඳාමට පෙර කීයක් තිබ්බද? 200යි. යන 25 පාරිභෝජනය වැඩි කර ගන්න ඕනේ. හරි. ඒ ඉන්දියාව ඊට පස්සේ අපි කොහොමද කතා කරනවා චීනයේ රූපවාහිනිය වෙළඳාමෙන් පස්සේ 675යි. හරි වෙළඳාමට පෙර 600යි. ස්වයංපෝෂිත තත්ත්වයක 600යි. එන 75ක් වැඩි පාරිභෝජනය කරන්න අවස්ථාවලක තියෙනවා රටවල් දෙක අතර බාහිර උවමාරු කර ගැනීම නිසා. ඊට පස්සේ චීනයේ යතුරු පැද්දී 175යි. 150යි වැඩි වෙලා තියෙනවා 25. මේ තමයි හුවමාරු නිසා රටවල් දෙකේ පාරිභෝජනය වැඩි. එහෙනම් හුවමාරු නිසා රටවල් දෙකේ පාරිභෝජනය වැඩි. ඒතකොට මේ වැඩි වීම අපිට තවදුරටත් පුළුවන් තමයි පස්තාරයකින් නිරූපණය කරන්න. ඔය වැඩි වීම තවදුරටත් අපිට පුළුවන් පස්තාරයකින් නිරූපණය කරන්න. හරි. පොඩ්ඩක් නැවත මේක අධ්‍යයනය කරලා බලන්න නැවත පොඩ්ඩක් කරන්න. ඒ කිරීම තුළ මේකේ අවබෝධය හදාගන්න. ඊට පස්සේ අපි කොහොමද මේ කතාව කොහොමද පස්තාර නිරූපණය කරන්න කියලා බලන්න. දෙරටේ වෙළඳාමට පෙර සහ පසු නිෂ්පාදන ක්‍රියා වක්‍ර සහ පාරිභෝජන ක්‍රියා වක්‍ර පහතර උපසටහනේ දැක්ක. වෙළඳාමට පෙර නිෂ්පාදන ක්‍රියා වක්‍රය තනියම ඇඳගත්. වෙළඳාමට පෙර නිෂ්පාදන ක්‍රියා වක්‍රය තනියම ඇඳගත්. වෙළඳාම සිද්ධ වෙන්න කලින් ස්වයංපෝෂිත තත්ත්වයක් කරතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන තත්ත්වයක් තුල නිෂ්පාදන ක්‍රියාවක් වේ. තනියම වැදගත්. හරි. ඒ සඳහා අපි ආගේ පිටු අංක ආරම්භය කියන්නේ පිටු අංක 18. කර්මාන්ත දෙක අතර ශ්‍රමිකයන් 50 ගාන යොදවලා තියෙද්දි නිෂ්පාදන ක්‍රියාවක් කරනවා. කර්මාන්ත දෙක අතර ශ්‍රමිකයන් 50 ගාන යොදවලා තියෙද්දි නිෂ්පාදන ක්‍රියාවක් දෙක අඳිනවා. හරි. බලාගෙන නම් එකක් අඳිනවා. ඊගාව එක අඳිනවා. රටවල් දෙක ඉන්දියාව. එන ඉන්දියාවේ මම අඳිනවා. අලුබරට ඉන්දියාවේ මම අඳිනවා. ඔයා චීන එක අඳිනවා. චීන කියන්නේ සමහරට අනාගතේ ලංකාව කැලේට උඩ එකතු කරගන්න වෙනවා. ඒ කැලේත් එකතු කරලා අනාගතේ ශ්‍රී ලංකා එකත් අඳින්න ශ්‍රී ලංකා. CN එක. ශ්‍රී ලංකා එකත් අනාගතේ චීනුම කියවෙන්නේ නැහැ. චීනුම නිෂ්පාදනය කරනවා කරන්නේ. හරි ගන්න. ස්වයංපෝෂිත තත්ත්වයක් කරන්නේ. කොහොමද උනේ? කර්මාන්ත දෙක අතර සම්පත් සමානව බෙදා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ පිටු අංක 18 කර්මාන්ත දෙක අතර සම්පත් සමානව බෙදා වෙන් කරලා තියෙනවා. ඒතර සම්පත් සමානව බෙදා වෙන් කරලා තියෙන තත්ත්වයක් තුළ අපි වක්‍රය හදාගත්තොත් මෙතන රූපවාහිනිය. මෙතන යන්නේ. එහෙනම් මේ නිෂ්පාදන ක්‍රියාවක්නේ සාපේක්ෂාවක් වෙනවා. එහෙනම් මෙතනත් වදින්න ඕන. මොකද්ද මෙතනින් අදහස් කරන්නේ? මෙතනින් අදහස් කරන්නේ තියෙන සියලුම සම්පත් රූපවාහිනී කර්මාන්තය දාගත්තොත් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉන්දියාවට
එක සම්පතක් කරා ගන්න පුළුවන් රුපියල් 6ක්. එක සම්පතක් කරා ගන්න පුළුවන් 6ක්. සම්පත් සියල්ල කීයක් තියෙනවද? සියල්ල 100ක් තියෙනවා. එහෙනම් 100 හරහා ගන්න පුළුවන් 600. 100 හරහා ගන්න පුළුවන් 600. ඒ වගේම ඉන්දියාවට යතුරු පැති එක ශ්‍රමිකයෙක් කරා ගන්න පුළුවන් 4ක්. සම්පත් සමස්තය කීයක් තියෙනවද? 100ක්. එහෙනම් ඒ 100 මේ කර්මාන්තයේ දෙවොත් ගන්න පුළුවන් 400. තේරුණා? හරි. අන්න ඒ මත හඳ ගන්නවා වගේ රටේ නිෂ්පාදනය කියාවා. මෙහෙම තියෙද්දි අපිට කියනවා කර්මාන්ත දෙක අතර මෙයා සම්පත් සමාන බෙදා වෙන්න. ශ්‍රමිකය 100 දෙනාම රූපවාහිනී කර්මාන්තය යොදාගත්තොත් රූපවාහිනී 600ක් ගන්න පුළුවන්. එහෙනම් ශ්‍රමිකයේ 50යි එතනට යොදවනවා. ඒවත් ගන්න පුළුවන් රූපවාහිනී 300ක් ගන්න. ඒ වගේම යතුරු පැදි කර්මාන්තයට යොදවනවා ඉතුරු 50. ඊයන යතුරු පැදි ගන්නත් පුළුවන් 200. එහෙනම් මේ තමයි මෙයාගේ වර්තමාන නිෂ්පාදන ලක්ෂ්‍ය. ඒ වගේම හුවමාරුවක් සිදු නොවන නිසා මේ තමයි මෙයාගේ පාරිභෝජන මට්ටම. එහෙනම් මම ඒක A කියලා දාගන්නවා. එහෙනම් A කියන්නේ මෙයාගේ වර්තමාන නිෂ්පාදන ලක්ෂ්‍ය වෙන්න. වර්තමාන පාරිභෝජන ලක්ෂ්‍ය දෙවි. A කියන්නේ වර්තමාන නිෂ්පාදන ලක්ෂ්‍ය වෙන්න. වර්තමාන පාරිභෝජන ලක්ෂ්‍ය දෙවි. තාම විදේශ වෙළඳාම ප්‍රවේශීමක් ලබාගෙන නැහැ. එහෙනම් විදේශ වෙළඳාම ප්‍රවේශීමක් ලබාගෙන නැති තත්ත්වයකද එහෙනම් මේ තියෙන වර්තමාන පාරිභෝජනයේ සහ වර්තමාන නිෂ්පාදනයේ කියන දෙකම එකම තැන තියෙනවා. පැහැදිලි? මෙහෙම තියෙද්දි මෙයා විශේෂ ප්‍රාගුණ්‍යයක් කරලා දැන් විදේශ වෙළඳාම සම්බන්ධ වෙන්නේ. විශේෂ ප්‍රාගුණ්‍යයක් කරනවා. ඒ ප්‍රාගුණ්‍ය කිරීම හරහා ඉන්දියාව මොනවා විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ? යතුරු පැදි විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා. දැන් ඉන්දියාව විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ යතුරු. එහෙනම් තමන් ගාව තියෙන සියලුම සම්පත් යතුරු පැදි කර්මාන්තය. එහෙනම් එයා යතුරු පැදියකට 400ක් නිෂ්පාදනය කරනවා. එහෙනම් මේ තියෙන්නේ විශේෂීකරණයෙන් පස්සේ නිෂ්පාදනය. A1 විශේෂීකරණයෙන් පස්සේ නිෂ්පාදනය. එතකොට මම විශේෂීකරණය කළේ අන්තර්ජාතික වෙළඳාම ප්‍රවේශ වෙන නිසා. ඒ නිසා ඒතර පාරිභෝජන මට්ටම විශේෂීකරණයෙන් පස්සේ පාරිභෝජන මට්ටම මෙතනම තියෙන්න ඕනේ නැහැ. බැලුවත් හුවමාරුවක් සිදු නොවුණා නම් පාරිභෝජන මට්ටම මෙතන වෙන්න ඕනේ. ඒ වුණත් එයාගේ පාරිභෝජන මට්ටම පිළිනවා. රූපවාහිනී බිඳුවයි. යතුරු පැදි 400යි. හුවමාරුවක් සිදු නොවුණා. දැන් යා හුවමාරුව. කොහොමද හුවමාරුව කරන්නේ? මෙයා මේ නිපදවන 175 කාට දෙනවද? මෙයා මේ නිපදවපු 175 කාට දුන්නද? 175 දුන්නා චීනු. චීනුට 175 දීපුවා තමන්ගේ රටේ ඉතුරුනා 225. හරිනේ 225ක් ඉතුරුනා මේ හරිය. 225ක් ඉතුරුනා. හරි 225ක් ඉතුරුනා. එතකොට මේ 175 දීලා එයා මොකද කරේ? එයා ගෙන්නගත්ත රූපය. එයාගේ රටේ රූපවාහිනී බිඳුවයි තිබ්බ එකක්වත් තිබ්බේ නැහැ. එයා ගෙන්නගත්ත රූපවාහිනී. කීයක් ගෙන්නගත්තද? මේ වගේ 3 ගුණයක් ගෙන්නගත්තා. ඒ වගේ 3 ගුණයක් කියන්නේ 525ක් ගෙන්නගත්තා. 525 මේ. 525ක් ගෙන්නගත්තා. එහෙනම් දැන් එයාට පුළුවන් වෙනවා හුවමාරුවෙන් පස්සේ රූපවාහිනී 225කුත් යතුරු පැදි 225කුත් රූපවාහිනී 525කුත් පාරිභෝජනය කරන්න මේ අවස්ථාව හම්බෙන්නේ. හරි පැහැදිලි කතාව. යතුරු පැදි 225කුත් රූපවාහිනී 525කුත් පාරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. අන්නේ පාරිභෝජන ලක්ෂ්‍ය මම මේ විදිහට ලකුණු කරගන්නවා. අන්නේ පාරිභෝජන ලක්ෂ්‍ය මම නම් කරගන්නවා. A3 එහෙනම් අපිට පුළුවන් මේක පස්තාරයකින් නිරූපණය කරන්න. මම මෙහෙම හවුවොත් ඔයා එකක්වත් අපනයනය කළේ නැහැ. දැන් ඇත්තටම දෙනවා කියන්නේ අපනයනය කළා. එහෙනම් මේ 175 අපනයනය. එහෙනම් 175 අපනයනය කරනවා. 175 අපනයනය කරනවා. මේක අපනයනය කරනවා. බා මොකද කරේ? හරි 175 අපනයනය කරලා 525 ආනයි. එහෙනම් මේ දින ආනයි.
හරි. එහෙනම් මේ ටික අපනයනය කළා. මේ ටික ආනයනය. එහෙනම් මේ තියෙන්නේ අපනයනය, මේ දුර ආනයනය. තේරුණාද? හරි. මට මම මේ අහන ප්‍රශ්න උත්තර දෙන්න. වා අන්තර්ජාතික වෙළඳාම ප්‍රවේශීමක් වුනේ නැත්නම් ස්වයංපෝෂිත තත්ත්වයක් යටතේ ස්වයංපෝෂිත තත්ත්වයක් යටතේ විශේෂ ප්‍රාගුණ්‍ය කළාට පස්සේ වා කොච්චරක් නිෂ්පාදනය කරනවද? 400. ඒ වගේ විශේෂ ප්‍රාගුණ්‍ය පස්සේ ඔයාට කොච්චරක් ආර්භෝජනය කරන්න පුළුවන් ප්‍රමාණයක් නැත්නම් 400. අන්න ඒ නිසා ඔයාගේ පාරිභෝජන හැකියාවක් අන්ත වක්‍රයක් අඳින්න යන මේකට ඒකට කියන්නේ පාරිභෝජන හැකියාවක් පටන් ගන්න ඕනේ ඔයා විශේෂීකරණය කරන භාණ්ඩයක විශේෂීකරණය කරන එතනින් තමයි පටන් ගන්න. ඒකට හේතුව අර ඔයා විශේෂීකරණය කරාට පස්සේ උවමාරුවක් නැති වුණොත් ඔයාගේ පාරිභෝජනය වෙන්නේ රූපවාහිනී බිඳුවයි යතුරුපැදේ 400. එන එතනින් තමයි ඔයා පටන් ගන්නේ ඔයාගේ පාරිභෝජන හැකියාව. එහෙනම් මෙතනින් පටන් ගන්න. මෙන්න මේ වක්‍රයේ කැපෙන විදිහට. ඒ වක්‍රයේ විතර ලක්ෂය. කැපෙන විදිහට. ඇඳ ගන්නවා රේඛා. ඒ කඩියක් විදිහට අඳින්නත් පුළුවන් නැත්නම් තන් රේඛාවක් විදිහට අඳින්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඇඳ ගන්නවා රේඛාව. හැබැයි නිෂ්පාදන හැකියාවක් ක්‍රියාවක් නෙමෙයි. ඒක පාරිභෝජන හැකියාවක්. පාරිභෝජන හැකියාව ලක්ෂයා කළා ඇඳ ගන්න පාරිභෝජන හැකියාව මේක නිෂ්පාදන හැකියාව මේක පක්ෂණම් කරගෙන නිෂ්පාදන හැකියාව මේක පාරිභෝජන හැකියාව එහෙනම් ඒ වක්‍රය තුල පෙන්වනවා ඔයා එකක්වත් අපනයනය නොකළොත් ඔයාට පුළුවන් වෙනවා යතුරුපැදි 400ක් සහ රූපවාහිනී බිඳුවක් පාරිභෝජනය කරන්න. ඔයා එකක් අපනයනය කළොත් ඔයාලට පේනවා එකක් අපනයනය කළොත් ඔයා රූපවාහිනී මෙච්චරක් දෙනවා. යතුරුපැදි එකක් වුණොත් රූපවාහිනී මෙච්චර. යතුරුපැදි දෙකක් වුණොත් මෙච්චර. ඒ විදිහට 175ක් වෙද්දී ඔයා මෙච්චරක් පාරිභෝජනය කරනවා. තේරුණාද? එහෙනම් ඔයාලට පුළුවන් වෙනවා යතුරුපැදි 175 දීලා මෙච්චරක් ගෙන්නන්න. එහෙනම් ඔයාලට පුළුවන් වෙනවා යතුරුපැදි 175ක් දීලා රූපවාහිනී 525ක් ගේ. ඒ තුනට පුළුවන් වෙනවා පාරිභෝජන ලක්ෂ්‍ය නිෂ්පාදනය ක්‍රියාවක් වෙන පිටත A3 ලක්ෂ්‍ය පවත්වා ගන්න. එතන පෙන්නනවා ඔයාට යතුරුපැදි 225ක් පාරිභෝජනය කරන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනී 525ක් පාරිභෝජනය කරන්න. තේරුණා කතාව? හරි. වීඩියෝ එක නවත්තලා චීනෙට අදාළ ටික තනියම ඇඳ දෙන්න වක්‍රය. චීනයේ පළවෙනි නිෂ්පාදනය ක්‍රියාවක් වක්‍රයදී ඒකේ වර්තමානයේ නිෂ්පාදනයේ කොතන තියෙන පාරිභෝජන ලක්ෂ්‍ය කොතන තියෙන කියලා හොයාගන්න. ඊට පස්සේ ආ ස්වල්පෝෂිත කරන්න ඕන එයා විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕන භාණ්ඩ හොයාගන්න. අන්නේ විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕන භාණ්ඩේ විශේෂ ප්‍රාගුණ්‍ය කරලා ඒකී යම් ප්‍රමාණයක් දෙන්න මෙයාට හදන්න දෙන්න ඕන ප්‍රමාණයක් හොයාගත්තා. තුනට එක අනුපාතය යන්නේ. ඒ දෙන්න ඕන ප්‍රමාණය දීලා එහෙන් ගෙන්නන ප්‍රමාණයක් ගෙන්නලා පාරිභෝජන ලක්ෂ්‍ය ලකුණු කරගන්න. මම ආයි කියන්න. මොකද කරන්න ඕනේ? ඔයා මුලින්ම හරි රටේ නිෂ්පාදනය ක්‍රියාවක් ක්‍රියාදක. ඇඳගෙන වර්තමාන නිෂ්පාදනයේ ලක්ෂ්‍ය ලකුණු කරන්න. ඒ ලක්ෂ්‍ය තමයි වර්තමානයේ පාරිභෝජන ලක්ෂ්‍යත්. එහෙම තියෙද්දි විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න. උතර හොයාගන්න විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕන බා. එහෙනම් එයා තමන්ගේ නිෂ්පාදනය තුල සියලුම සම්පත් ඒ කර්මාන්තයට යොදනවා. ඒතර හොයාගන්න එයාගේ නිෂ්පාදනය. ඊට පස්සේ යන්න හුවමාරු තුනෙන් එක අනුපාතය සිද්ධ වුණේ. එතකොට ඒ තුනෙන් එක අනුපාතය යටතේ හුවමාරුවෙන් පස්සේ කොච්චරක් අපනයනය කළාද කොච්චරක් ආනයනය කළාද කියලා බලන්න. වෙනවා දැක්කම මේකේ අපි අපනයනය කළා මෙච්චර ආනයනය කළා මෙච්චර. ඒ තුන නිෂ්පාදනය කරලා පිටත ලක්ෂ්‍ය පාරිභෝජනය කරන්න අවකාශයේ උදා වුණා. මේකට අපි කියනවා හුවමාරුවේ වාසික. එහෙනම් වීඩියෝ එක නවත්තලා පාවක්‍රය ඇඳලා එවිලා මම අඳින්නම් බෝඩ් එකේ. හරිද කියලා බලන්න. හරි බලනවා චීනෙත් එක්ක ඇඳගත් එක හරිද කියලා. චීනේ මෙතන ගමු රූපවාහිනී. මෙතන ගමු යතුරුපැදි. චීනේ තමන්ගාව කියන සියලුම සම්පත් රූපවාහිනී කරනවා නේද? චීනෙට පුළුවන් කොච්චර රූපවාහිනී කරනවද ගන්න. එක ශෙමිකෙක් කරා චීනෙට පුළුවන් රූපවාහිනී 1200ක් ගන්න. 1200. හරි ඒ අනුව ඔයා මේක හදාගන්න ලස්සනට දත්ත සහිතව හදාගන්න. කොච්චර එහෙම ඇඳ ගන්න නැති දත්ත සහිත. හරි. එතකොට 1200
1200ක් ගන්න. ඒ වගේම චීනයට පුළුවන් සියලුම සම්පත් යතුරුපැදි කර්මාන්තයට දාගත්තොත් එක ශ්‍රමිකයෙක් කරා 3යි නම් 100 දෙනා 300ක් ගන්න. එහෙනම් මේ මත ඇදගත්ත යාගේ නිෂ්පාදනය කියාව ගන්න පේන්නේ නම කොට ලොකු ලනින්න. ගත්තා වක්‍රේ 300. එහෙනම් දැන් මොකද කළේ? හරි. මෙහෙම තියෙද්දි කර්මාන්ත දෙක අතර සම්පත් සමාන බෙදා වෙන්න. ස්වයංපෝෂිත තත්ත්වයක් කරන්නේ කර්මාන්ත දෙක අතර සමාන බෙදා වෙන්න. නම් මෙයා රූපාවලිය 600කුත් යතුරුපැදි 150කුත් ගණ ආකාරයට සම්පත් බෙදා වෙන්න කිරීමක්. එහෙනම් මේ තියෙන වර්තමාන පාරිභෝජන ලක්ෂ්‍ය. ඒ වගේම මේ තියෙන වර්තමාන හරි. මේ තියෙන වර්තමාන පාරිභෝජන ලක්ෂ්‍ය. ඒ වගේම තියෙන වර්තමාන නිෂ්පාදන ලක්ෂ්‍ය. නිෂ්පාදන ලක්ෂ්‍ය වගේම පාරිභෝජන ලක්ෂ්‍ය. ඊට පස්සේ මෙහෙම තියෙද්දි මෙයා යම් බාණ්ඩයක් විශේෂ ප්‍රාගුණ්‍ය කරා. මොනවා විශේෂ ප්‍රාගුණ්‍ය කරේ? මෙයා විශේෂ ප්‍රාගුණ්‍ය කරා රූපවාහිනිය. එහෙනම් දැන් රූපවාහිනිය 1200ක් නිෂ්පාදනය කරා. ඒ විදිහට යතුරුපැදි නිෂ්පාදනය බිඳුව. ඊට පස්සේ මොකද කරේ? ඒ රූපවාහිනිය 1200 525ක් දුන්න කාටද? ඉන්දියාව. 525ක් දුන්න ඉන්දියාව. එහෙනම් 525ක් දීපුවා මෙයාගේ අතේ ඉතුරු වුණා 625ක්. ද 675ක්. 675ක් ඉතුරු. 675 නේ. ඔව් 675ක් ඉතුරු. එහෙනම් ලකුණු කරගන්න 675. 600යි 75 කියන්නේ මේක. 675. 675. හරි. ඒ අනුවේ 675. එහෙනම් කීයක් දුන්නාද? එයා දුන්නා මෙන්න මේ කොටස දුන්නා කියන්නේ අපනයනය කරා 525. අපනයනය කරා 525. 525ක් අපනයනය කරා. එයා ඉන්දියාවෙන් ගෙන්නුවා යතුරුපැදි 175. මෙහෙන් ගෙන ගත්ත 175 කියලා ලකුණු කරගන්න 175. 175. හරි 175. එහෙනම් ඒ ලක්ෂ දෙක යා කරගන්න. එතකොට අපිට හම්බ වෙනවා මෙයාලගේ පාරිභෝජන ලක්ෂ්‍ය. මේක දෙකම පාරිභෝජන ලක්ෂයක් විතරයි නිෂ්පාදන ලක්ෂයක් නෙවෙයි. පාරිභෝජන ලක්ෂය. ඒක අපි නම් කරගමු B2 කියලා. විශේෂ ප්‍රාගුණයෙන් පස්සේ නිෂ්පාදන ලක්ෂය B1 කියලා නම් කරගමු. හරි දැන් ගන්නද ඔගේ පාරිභෝජන හැකියාවක් නේ. එහෙනම් කොහෙන්ද පටන් ගන්නවද? විශේෂ ප්‍රාගුණ්‍ය කරන දරින් පටන් ගන්නවා. එහෙනම් විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ මෙතන. එහෙනම් එතන ඉඳලා ඇඳ ගන්න වක්‍රය. එහෙනම් මේ තියෙන වක්‍රය. විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ මෙතන නම් එතන ඉඳන් ඇඳ ගන්න වක්‍රය. මේ තියෙන වක්‍රය. එහෙනම් මුල් වක්‍රයේ නිෂ්පාදන හැකියාව. නිෂ්පාදන හැකියාව. දෙවෙනි වක්‍රයේ පාරිභෝජන හැකියාව. පාරිභෝජන හැකියාව. එනකොට පේනවා අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වීම තුලින් රටවල් දෙකම අවස්ථා උදා වෙලා තියෙනවා. නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පිටත ලක්ෂ්‍ය පාරිභෝජනය කරා. එතන මේ වක්‍රයෙන් පෙන්වන්නේ අපි යම් ප්‍රමාණයක් මේ අපනයනය කරන රූපවාහිනිය. එතන රූපවාහිනිය යම් ප්‍රමාණයක් අපනයනය කළොත් කොච්චර යතුරුපැදි ගෙන්නන්න ඕන කියන එක ඕනද කියන එකයි මේකෙන් පෙන්වන්නේ. එතන මේ වක්‍රයෙන් පෙන්වන්නේ යම් ප්‍රමාණයක් අපනයනය කළොත් 1200 ඉඳලා 200ක් අපනයනය කරනවා. 10. එහෙම වුණත් යා පුළුවන්. එයා පාරිභෝජන ලක්ෂ්‍ය මෙන්න ප්‍රමාණය තියන්න. එහෙනම් එයා මෙච්චර ප්‍රමාණයක් ගෙන්න ගන්න. එහෙනම් මේකෙන් පෙන්නනවා අපනයන සහ ආනයනය තුල තමන් හිමි කරගන්න වාසිදායක තත්ත්වය. හරි. ඕනවට මේක ලියලා තියාගන්න පුළුවන් මේ අතරතුර කියන්නේ අපනයන. අපනයන. එතන මේ අතරතුර කියන්නේ මේ තියෙන ආනයන. හරි. මේ තියෙන අපනයනේ මේ තියෙන්නේ ආනයන. එහෙනම් මෙයා මෙච්චර ප්‍රමාණයක් අපනයනය කරලා මෙච්චර ප්‍රමාණයක් ආනයනය තේරුණා. ඒ තුල යාට පුළුවන් තමන්ගේ පාරිභෝජන ලක්ෂ්‍ය නිෂ්පාදන ක්‍රියාවක්‍රයට පිටත ලක්ෂ්‍ය පවත්වාගෙන යන්න. වීඩියෝ එක නැවත නැවත පොඩ්ඩක් බලන්න. ආපස්සට ගිහිල්ලා තේරුම් නැත්නම් බලන්න මොකද උනේ කියලා. හරියට වක්‍ර ටික ඇඳගන්න. ඒ ඇඳලා ඔයාගේ ඊගාව පිටුවේ තියෙනවා 2009 ලෙවල් පේපරේ ප්‍රශ්නයක්. 2009 පස්සේ තාම මේ පස්තාරයක් අඳින්න කියලා ප්‍රශ්නයක් අහලා නැහැ.
නමුත් ඔයාලගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ පාස් කෝස් ප්‍රශ්නේ පිටුවක 22 තියෙන. හරි. ඕක 2009 ගල් පේපරේ ප්‍රශ්නේ. එනම් තනියම ඒක අදින්. ඊට පස්සේ අපි වැදගත් මාතෘකාවකට ඊගා වීඩියෝ කීපයක් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හුවමාරු අනුපාතිකය. කොහොමද 3න් 1 කියන හුවමාරු අනුපාතිකය නිර්ණය කරගන්නේ? තීරණය කියන එක අපි කතා කරමු. අපි මෙතන 3න් 1යි හුවමාරු අනුපාතිකය කියලා. ඒතර අපි මෙතනින් එහාට කතා කරනවා. ඒ 3න් 1 හුවමාරු අනුපාතිකය කොහොමද හැදුනේ? කොහොමද හදාගන්නේ? එහෙනම් අපි ඊගා වීඩියෝ ටිකත් එක්ක ඒ ටික හදාගමු. වාගේ වක්‍රේ අඳින් ඒකත් ඇඳලා වාගේ ගෲප් එකට දාන්න. ගෲප් එක හරහා. හරි. අපි බලමු මොන හරි අඩපාඩු තිබ්බොත් ඒක හදාගන්න. මොන හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න. ඇත්තටම මැසේජ් දෙවන සමහර අවස්ථාවේදී මේ දවස්වල මැසේජ් බලන ප්‍රමාණය අඩුයි. පාර පේනවා මම ඩේලි පේපර්ස් යනවා වාගේ. ඊට පස්සේ 22 ළමයිගේ පේපර්ස් යනවා. අනිත් පැත්තේ 23 ළමයිත් එක්ක වැඩ. එතකොට කාර්ය බහුලයි. ඒ කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ වාගේ මැසේජ් වලට ප්‍රතිචාරයක් දක්වන්න අවකාශයක් නැතුව යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් මැසේජ් දාන ප්‍රමාණය අඩු කරලා කෝල් එකක් වගේ දීලා අහන්න පුළුවන්. ඒත් හැබැයි රෑ කාලේ කෝල් ගන්න 7න් පස්සේ 7 වෙනකන් කෝල් ගන්න එපා. මොකද මම උදේ වීඩියෝස් ටී කරන්න ආපුවාම ආයේ රෑ තමයි ගෙදර යන්නේ. සහ කිසි විටක මට පාන්දර 8 9 විතර වෙනකන් කෝල් ගන්න එපා. සාම 2ට 3ට නිදාගද්දී සමහරට නැගිටින්නේ 8 විතර මේ දවස් දෙක පාන්දර පන්ති යන්න ඕනේ. නිසා මොකද නිදා ගන්න ටයිම් එක පොඩ්ඩක් පරක් වෙලා නැගිටින ටයිම් එක පොඩ්ඩක් පරක් වෙලා නිසා කිසි විටක මට පාන්දර කෝල් ගන්න එපාද. අනිත් ටයිම් වල ගන්න උදේ වරුව දවල් වරුව කෝල් ගන්න එපා. මොකද ආන්සර් වෙන ප්‍රමාණය අඩුයි. ඇයට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා ආයෙත් දෙකක්. එහෙනම් අපි උතනින් නතර වෙමු. ඊගා වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එහෙනම් අයිබෝන්.